තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සිල් සුවඳ සදහම් පිළිසඳර අද දවසේදීත් අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් පින්නතුනි අද දවසේදීත් අප කෙරේ මහත් කරුණාවෙන් යුතුවම පින්වත් ස්වාමින් වහන්සේ උතුම් අනුශාසනාවන් උදෙසා මැදිරියට වැඩම කළා. අපි මුලින්ම පින්වත් ස්වාමින් වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ වැඩසටහන් මාලාව නිමා වෙන්නට තවත් දින ගණනාවක් ඉතිරි වෙලා තියෙන. ඒ කියන්නේ තවත් වැඩසටහන් කිහිපයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ මේ වැඩසටහන් මාලාව අවසන් කරන්නට. ඉතින් අපි ආරම්භයේදී සිහිපත් කළා ඔබට මේ වැඩසටහන් මාලාව ගලා යන්නේ මොන වගේ දිශානතියකටද කියලා. ඉතින් අද වෙද්දි හොඳ තැනකට මේ වැඩසටහන ගේන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපි ආරම්භ කළේ මේ උතුම් වූ ත්‍රිපිටක ධර්මයන් ත්‍රිපිටක පොත් වහන්සේලා අපිට ලැබුණේ කොතනද කියලා. එතෙන් සිට දීඝනිකාය පොත් වහන්සේගේ සීලකන්ද වගේ පළවෙනි සූත්‍රය කියන්නේ බ්‍රහ්මචාල සූත්‍රය ඇසුරෙන් අපි මේ තෙක් කාලයක් මේ දේශනා මාලාව රැගෙන ආවා. ඒ වගේම පසුගිය වැඩසටහනකදී අපි සාමාන්‍ය ඵල සූත්‍රය ආශ්‍රිතව මේ දේශනා මාලාවේ තවත් විවරණයක් ලබා ගන්නට පින්වත් ස්වාමින් වහන්සේගේ අනුශාසනාවන් ලබා ගන්නට කාලය වෙන් කරගත්තා. පින්වතුනි මේ දේශනා මාලාවම ඔබට නැවත වරක් නැරඹීමේ හැකියාව තියෙනවා. ශ්‍රද්ධා ටීවී ධම්ම සීරීස් YouTube නාලිකාව හරහා මුල සිටම මේ දේශනා මාලාව නැවත වරක් නැරඹීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔබ මේ දීඝනිකාය පොත් වහන්සේගේ පළවෙනි පොත් වහන්සේ සීලකන්ද වග්ගයට අයත් පළවෙනි පොත් වහන්සේ ඇසුරු කරමින් නැවත වාරයක් මේ වැඩසටහන් මාලාව ශ්‍රවණය කරන්නට කියන කාරණාව අපිට බොහොම මෙත් සිතින් යුතුව සිහිපත් කරනවා. ඉතින් මේ පණිවිඩෙත් එක්ක අපි අද දවසේදීත් මේ වැඩසටහනෙන් මේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අනුශාසන ලබා ගන්නට කාලය වෙන් කරගනිමු. ඉතින් ඒ වෙනුවෙන් දැන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට අවසර ලබා දෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් ශානක, අප දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය. කියන්නේ ශ්‍රමණ ඵලයන්, උතුම් ශ්‍රමණ ඵලයන් මොනවද කියන කරුණ සම්බන්ධව තිබෙන සූත්‍රය. එහිදී ගියවර අපි සාකච්ඡා කළේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මූලිකව තිබෙන ශ්‍රමණ ඵලයන් විස ලැබෙනා වූ සාමාන්‍ය කරුණු කාරණාවන් පිළිබඳව. එතකොට එහිදී ඒ කරුණු කාරණාවන්ගෙන් සමන්විත වීමෙන් ඒ වගේ කරුණු වලින් යුක්ත වෙලා හේතුවෙන් ඇතිවන්නා වූ ඊළඟ කරුණු කාරණාවන් පිළිබඳ ඇත්තට මේවා තමයි විශේෂ වූ මේ කරුණක් අවසන් කරනකොට හැම කරුණකම භාගතුන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රමණයෙකුගේ ශ්‍රමණ ඵලයක් කියන වශයෙන්. දැන් අනිත් කරුණු විස්තර කරනකොට සීලය ආදී විස්තර කරනකොට ඒ ආකාරයෙන් එයමයි කියලා විස්තර කරේ නැහැ. දැන් මේ කරුණු කාරණාවලදී මේ විදිහට විස්තර කරනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ කලින් කරුණුත් එක්කම ඒ තමයි මේ ඔහු මේ ශ්‍රාවකයා ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වෙලා දැන් ඒ කියන්නේ සිල්ලයට අනුව යුක්ත වෙලා ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා අපි කතා කළා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා ආර්ය සිහිනුවණින් යුක්ත වෙලා යත් කතා කළා. අපි සති සම්පජන්‍ය කියලා ආලෝකිතී විලෝක අර වටපිට බලනවා නන්ද ස්වාමීන් වහන්සේගේ විස්තරය අරගෙන. එතකොට යුක්ත වෙලා මේ ආර්ය ඊට පස්සේ ආර්ය ලද සතුටු වීම ලද දේෙන් සතුටු වීම ගැන අපි ඒක කතා කළා දස කතාවේ මේ වැඩසටහන් මාලාවේදීම. ඒක ලද දේෙන් සතුටු වෙනවා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ හුදකලා සෙනසුනක වාසය කරමින් ඒ කියන්නේ හුදකලාව කියන එක එහිදිත් අපි කතා කළා ගියවර වැඩසටහන් වල. ඒ විදිහට වාසය කරමින් අන්න පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන භාවනා අරමුණේ සිහිය පිහිටවාගෙන ඔන්න වාඩි වෙනවා. ඔන්න දැන් එතනින් තමයි පටන් ගන්න. එතකොට සෝ අභිජ්ජං ලෝකම් පහය එතන භාගතුන දේශනා කරන ඔහු ඒ භික්ෂුව එක්කෙනා යම් ගිහියෝ පැවිදිව එක්කෙනා ඔහු ජීවිතේ නම් වූ ලෝකයේ ගැන. එතකොට මෙතන සඳහන් කරන්නේ ජීවිතය කියන එක. තමාගේ ජීවිතය, තමන්ගේ ආත්මය. ජීවිතේ නම් වූ ලෝකයේ ගැන ඇති හරි ලස්සන වචන ටිකක් තියෙනවා. විගතා බිජ්ජේන තේසත විහෙරති. ඒ කියන්නේ ලෝකයේ ගැන ඇති විෂම ලෝභය දුරු කොට ඇලීම් රහිත වූ සිතින් වාසය කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකය කියලා එතකොට හඳුන්වන්නේ මේ ජීවිතය. ඒ කියන්නේ මේ ශරීරයට, මේ කයට.
එතකොට මේ ඇස කන නාසය දිවකය මනස නම් මේ ආයතන හයට කියනවා දේශනාවේ සඳහන් වෙන සංයුක්ත නිකායෙත් අහනවා ලෝකේ ලෝකේ කියලා ස්වාමීනි භාගතුන් වහන්සේ කියනවා ලෝකේ කියන්නේ කොමකටද කියලා. ඒතකොට දැන් අපි වුණත් මුලින්ම අපි දැනත් හිතන් ඉන්නේ ලෝකේ කියවම අපිට ඉස්කෝලේ පෙන්වන ලෝක ගෝලය ඕක තමයි ලෝකේ කියන්නේ. නමුත් දේශනාවට අනුව බුද්ධ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ ලෝකයේ ලෙස මූලික විවාහාර කරන්නේ ඒ තමයි එතනදී ශාස්ත්‍රඥ දේශනා කරනවා අපේ මේ බඹයක් පමණු ශරීරයයි කියන. මේ කයට තමයි කියන්නේ ලෝකය කියලා. එහෙමයි. අන්න මේ ජීවිතේ නම් මේකයි මෙතනදිත් ඒ වචනේම තියෙන්නේ ජීවිතේ නම් වූ ලෝකයේ ගැන විෂම ලෝභය දුරු කොට. ඒකට කියනවා අවිජ්ජා කියන එක. අවිජ්ජා දැන් ලෝභය කියලා වචනයක් තියෙනවා. ලෝභෝ අවිජ්ජා. අවිජ්ජාව කියලා කියන්නේ ලෝභය කියන කරුණ තව ඊට වඩා ඉක්මවා ගිය අවස්ථාවක්. ලෝභය කියලා වෙන මාර්ථකාවකුත් තියෙනවා. ලෝභය කියලා කියන්නේ ඒ කියන්නේ මසුරුකමත් එක්ක තමාගේ සතු දේ තව කෙනෙක් පරිහරණය කරනවට ඇති අකමැත්ත. නැත්නම් ඒකට මසුරුකම නැත්නම් ඒකට ලෝභය කියලා කියනවා. අවිජ්ජාව කියලා කියන්නේ ඒ තමා සතු දේ අවිජ්ජාව කියන වචනේ තුල ලෝභය කියන එකක් තියෙනවා. ඊට එහා ගිය එකක් කියලා කිව්වේ ඒ කියන්නේ අනුන් සතු දේකුත් තමා සතු කර ගැනීමේ ආසාව තියෙනවා. ඒකට කියනවා අවිජ්ජා කියලා. එතකොට ඒ වගේ මේ ලෝකයේ ගැන ජීවිතය ගැන තිබෙන විෂම ලෝභය ඒ කියන්නේ අවිජ්ජා විෂම ලෝභ ඒ කියලා එයින් අදහස් කරන්නේ තමා සතු දේ අන් සතු දේ තමා සතු කරගන්න ලෝභය ඒ සියලුම කැටි වෙලා තිබෙන විෂම වූ ආකාරයෙන් යුතු ආසාවක්. ඒ හැම එකකටම වස්තුකාම වශයෙන් ගත්තත් ක්ලේශකාම වශයෙන් ගත්තත් ඒ කියන්නේ වස්තුකාම කියලා කියන්නේ වස්තුන් විදියට ගත්තාම ඇසට පෙනෙන රූප ශබ්ද ගන්ධ රස පහස ඒ වගේ බාහිරින් ලැබෙන වස්තු මේ කියන්නේ යාන වාහන ගේ දුරි දෙකඩම මේ වගේ ක්ලේශකාම තමයි රාග දේශ මොහ ආදී. එතකොට ඒ සියලු දේවල් වලට තිබෙන ආසාව ඒ ආසාව ඇති වෙන්නේ ඒ ආසාවෙන් කරන්නේ අපේ කය පිනවන්න එකනේ. එහෙමයි. ඇසෙන් කරන්නේත් මොකද්ද? ඇසෙන් ආස කරන්නේ ඇස පිනවීමක් නේ. කනට ඇහෙන දෙයකින් අපි පිනවන දෙයකින් කරන්නේ කන පිනවීමක්. එතකොට මේ ඔක්කොම කරන්නේ තමාව පිනවනවා කියන අදහසකයි. එතකොට ඒව තමයි ලෝභ, විෂම ලෝභ, අවිජ්ජාදී සියල්ලම අයිති වෙන්නේ. ඒකෙන් සතුටු වෙන්නේ දැන් තමයිනේ මම මෙහෙම කළා, මම මෙහෙම කළා, මෙහෙම වුණා. එතකොට සතුටු වෙනවා. එතකොට අන්න ඒ දේවල් සියල්ල අත්හරිනවා. ඒ දේවලුත් අත්හැරලා ජීවිතය කෙරෙහි යම් අපේක්ෂාවක් තියෙනවා. ඒක තමයි මෙතන කියන්නේ ජීවිතේ නම් වූ ලෝකය ගැන. දැන් කලින් අපි කතා කරා මතක ඇති වැඩසටහනක වීරිය කියන එකේදී එතනදී අදහස් කරන්නේ මොකද්ද? ජීවිත ආශාව පිළිබඳව තිබෙන වීරිය ආශාව පව යා අත්හරිනවා. එහෙමයි. ඒ කියන්නේ ධර්මයේ වෙනුවෙන් ජීවිතය කැප කළා. ඒ කියන්නේ ධර්මයේ වෙනුවෙන් මැරෙනවා කියන එක. දැන් අපි අහලා තියෙන මැරෙනවා කියන එක දැන් ඒ ත්‍රස්තවාදී සංවිධානයක වුණත් මරාගෙන මැරෙනවා. එතකොට එහු මැරෙන්නේ සංවිධානයේ නාමයෙන් මැරෙන්නේ. එහෙමයි. එතකොට ඒ වගේ මේ මැරෙන්නේ මොකෙන්ද? ජීවිතේ පරිත්‍යාග කරලා තියෙන්නේ ධර්මයට. ධර්මයේ කියන එක ජීවිතේට සාක්ෂාත් කරගන්න නැත්නම් මගපලයක් අවබෝධ කරගැනීමේ වාසනාව උදා වුණේ නැත්නම් එක්ක මරණය. අන්න එහෙම එකක් තියෙනවා. දැන් යුද්ධයක තුනක් තියෙන්නේ. දිනුමනන් දිනුමන මරණය නම් මරණය. එච්චරනේ තියෙන්නේ. එතකොට අන්න එහෙම එකක්. ඒ වගේ මෙතන තියෙන්නේ සසර දුකින් නිදහස් වීම නම් වූ මූලික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම. ඒ හේතුවෙන් ජීවිත අපේක්ෂා සියල්ල අතාරිනවා. එතකොට ඒකයි ජීවිත අපේක්ෂාවකින් පුරුදු කරනවා කියන්නේ. එතකොට ඒ කෙනාට මේ තන මෙතන ආයතන අරක මේ ඒ කිසිම සම්බන්ධ නෑ. සමහර විස්තර තියෙනවා කොහොමද දැන් ගත්තාම දැන් අපිට දැන් ඒ කියන්නේ ඒ ගෙදරින් ගිහි ගෙදරින් වින් වෙලා ගියාට පස්සේ සමහර විට මැරෙනකම්ම අම්මා තාත්තා කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒ වගේ දැන් ඔය වගේ ඉන්දියාවේ මේ වර්තමානයේ තුල ඔය අර මේ කතාවක් හදලා තිබෙනවා ඩොකියුමෙන්ටරියක් වගේ එකක් මට යාගේ නම් මතක නෑ අර පොඩි ළමයෙක් මුල් කරගෙන එයා ඒ ගෙදරින් අයින් වෙලා ගිහිල්ලා ඊට පස්සේ ජීවිත කාලය එයා බණ භාවනා කරගෙන හිමාලයේ වාසය කරමින් ඒ විදිහේ ගතපු ජීවිතයක් ගැන. එතකොට ඒ කෙනාගේ ගත්තාම මුළු ඉන්දියාව පුරාවම එයා ඇවිදිනවා. ඇවිදිනවා කියන්නේ ඇවිද යනවා එකක් නෙමෙයි. අර විමුක්තිය උදෙසා ඒ කෙනා ඉතින් බණ භාවනා කරගෙන මේ නගරයෙන් නගරෙට ගමෙන් ගමට ඒ විදිහට යනවා. දැන් ඒකනේ රහතන් වහන්සේලා උනත් කරේ.
එහෙමයි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවන් පාන්න ආසන්න වෙලා තමයි ශාස්ත්‍රුන් වහන්සේගෙන් ඒත් අහලා යන්නේ අම්මට මෙච්චර කාලයක් දැන් සාරිපුත්ත මහරහතන් අරහත්ත්වයට පත් වෙලා පිරිනුවන් පාන කාලේ එන තුරාම එක දවසක්වත් ගෙදරට ගිහින් වැඩම කරලා නැහැ. අම්මා තාත්තා මුණ ගැහිලා නැහැ. එතකොට අවසාන කාලේ තමයි පිරිනුවන් පාන අවසාන දවසේ ලඟ වෙලා තමයි භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අම්මට තාත්තට පිහිට වෙන්න ගෙදරට වඩින්නද කියලා. ගමේ නිතර සාරිපුත්ත මහ රහතන් පිරිනුවම් පාන. එතකොට අන්න ඒ වගේ දැන් මේ රහතන් වහන්සේලා දැන් පුන්න මහ රහතන් වහන්සේ ගත්තාම තනිකර මේ සුණාපරන්ත දේශේ පිරිනුවම් පෑ. දැන් තව උදාහරණයක් ගත්තාම මිහිඳු මහ රහතන් වහන්සේ. ඉන්දියාවේ ඉපදුනේ. ඉන්දියාවේ හැදුනේ වැඩුනේ. ඊට පස්සේ රජකම් කුමාරයා පැවිදි වුණා ඊට පස්සේ අරහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ එහෙම කරලා සිත සැලසුවේ වෙනම රටකට ලංකාවට. එහෙමයි. ධර්මය අරන් ආව බෝධින්වහන්සේ ඊට පස්සේ ආයෙ වැඩිම නැහැනේ මෙහි පිරිනුවන් පෑවිත්. ඒතර ආන්නේ ඒකයි. එතකොට ඒ රහත ඒ ජීවිත කියලා කියන්නේ. ඒකවල ධර්ම ප්‍රචාරයේ පැත්තෙන් උනත් ඒ අරහත්ත්වයට සාක්ෂාත් කරගත්තොත් ඒ ජීවිත අපේක්ෂාවකින් තොරව තමයි. මේ උතුමන් වහන්සේලා මේ දේවල් පුරුදු ඒ කියන්නේ ජීවිත අපේක්ෂාවෙන් තොරව සම්පූර්ණ පුරුදු කරනවා කියන්නේ ලාභයක සත්කාරයකට කීර්ති ප්‍රශංසාවකට ඇලෙයිද? ඇලෙන්නේ නැහැ කවදාවත්. ජීවිතයේ කෙරෙහි අපේක්ෂාවක් තමන් ගැන අපේක්ෂාවක් තිබුණොත් නේද යම් කිසි සුළු හෝ ලාභයකට සුළු හෝ සත්කාරයක අල්ප මාත්‍ර හෝ වේවා ලාභයකට සත්කාරයකට කීර්ති ප්‍රශංසාවකට ඇලෙන්නේ. එතකොට ජීවිත අපේක්ෂාව කියන එක සම්පූර්ණයෙන්ම දුරු කරන්න. තමන්ගේ ජීවිතයට ආස නැත්තම් අය ලැබෙන ලාභයකට ඇලෙයි කියලා හිතන්නේ. හිතන්න පුළුවන් ඉතින් බෑනේ හිතන්න. එතකොට ඒකෙන් දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ රජතුමා අහනවනේ ස්වාමීනි රජවාසලට කිට්ටුවේ ගම් ප්‍රදේශයට ඒ කියන්නේ දැන් රජවාසල කිට්ටු ප්‍රදේශ රජ ඒ කියන්නේ ජයශ්‍රීමා බෝධින්වහන්සේ දැනට ඒ උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඩ සිටින්නේ රජතුමාගේ මාලිගාවට රජතුමා එතන තියෙන්නේ ওই මහා වංශය එහෙම කොහොමද රජතුමා උදෑසන නැගිට්ටට පස්සේ සඳුළු තලයට ගිහිල්ලා බලනකොට කෙලින්ම ඉදිරියේ පේන ජයශ්‍රීමා බෝධින්වහන්සේ කියන්නේ. ඒකට ඈතින් දිස් වෙන්නේ ඒ කියන්නේ රජමාලිගාවට ඉදිරිපිට. ඒ කියන්නේ මහමෙවුනා උයන කියලා අද අපි රුවන්වැලි සෑය රජාණන් වහන්සේ ජයශ්‍රීමා බෝධින්වහන්සේ ආදී තියෙන රාජමාලිගාවේ පිහිටි ප්‍රදේශය තුල. එහෙමයි. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ පසු කාලීනවනේ මහමෙවුනා උනේ පූජා කරන්නේ. මුලින්ම ඊට පස්සේ මහමෙවුනා උයන ප්‍රදේශයට වැඩම කරන්න කියලා කියනවනේ. ඒ ළඟට කිට්ටුවට එන්න කියනවනේ. මිහිඳු මහරහතන් වහන්සේට. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද රජතුමනට? රජතුමනි මම මෙහි මිහින්තලා පවුවෙම ඉන්නම් කියලා. එතකොට මිහින්තලා පවුවයි අපිට මිහින්තලේ ගියාට පස්සේ මිහින්තලේ ඉඳන් අපිට රුවන්වැලි සෑය එහෙම අදටත් හොඳට පේනවා. එතකොට යම් කිසි දුරක් තියෙනවනේ. එතකොට වනාන්තර ප්‍රදේශයේ ආදී විදිහට තිබෙන්නේ ඒක ග්‍රාමීය නගර බ්‍රද ප්‍රදේශ වෙන්නේ මහමෙවුනා උයන ආශ්‍රිත ප්‍රදේශය. රජවාසල එහෙම තියෙන. ඊට මෙහෙන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටින්නම් කියලා කියනවනේ. දැන් බලන්නකො ඇත්තට මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටපු මිහිඳු ලෙන අදට තියෙන හැටි. දැන් අපිට හිතා ගන්න බෑ අපිට ධර්මයේ ගෙනහපු එච්චර මේ ශාසනය කියන එක දැන් මොන දේ කතා කරත් කවුරු මොනවා කිව්වත් මොන දේ කතා කරත් මේ ගැඹීර වූ ඒ උත්තම ධර්මයේ ගෙනාපු ඒ උතුමන් වහන්සේ වැඩ සිටපු තැන මිහිඳු ලෙන බැලුවට පස්සේ අපිට හිතා ගන්න බෑනේ අල්පේච්ඡකම ගැන. ඒ ජීවිත අපේක්ෂාවෙන් තොරයි කියන එකේ උන්වහන්සේ වැඩ සිටුවේ ගල්ලනේ දැක්කම අපිට හිතා ගන්න පුළුවන්. අපේ තැනක් ඉන්න තැන දැක්කම හිතා ගන්න ජීවිත අපේක්ෂාව නේ තව පොඩ්ඩක් අපේක්ෂා වැඩි වගේ තේරෙන්නේ. දැන් ඒ තැනට ගිහම මෙහෙම ඉන්න පුළුවන්ද කියලා හිතෙනවා. අපිට සමහර විට මෙහෙම ඉන්න එක දවසක්වත් මෙහෙම ඉන්න පුළුවන්ද අප්පා කියලා අපිට හිතෙනවා. සමහර විට දැන් එතන දෙපැත්තම විවෘතයි. ඊට පස්සේ දැන් මේ මිහිඳු මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න ඒ ළඟින්ම කුටිය තමයි වැඩ සිටියේ අර සුමන සාමණේරයන් වහන්සේ. ඒතර ඒ කුටියේ හදලා තියෙන ඒ කාලේට අනුව ගත්තම ලී වලින් වගේ හද. දැන් අද ඒ කුටියේ නෑ. නමුත් ඒ ලී වලින් හදපු ඒ ලී මේවා කරන්න ගහපු අර ඒ ගල් මේවා කරලා විදලා හදපු තැන් තාම තියෙනවා දකින්න. එතකොට ඒ අපිට හිතා ගන්න බෑ යන්නේ ඒකයි. දැන් මෙතන තියෙන්නේ කොහමද හුදකලා සෙනසුනක වාස ගිරි ගුහාවක සොහොන් ගැබක වන ගැබක ගස් කුලන් රහිත හිස් පිට්ටනියක පිදුරු ගියක ආදී ඒ කියන්නේ හුදකලා ආරණ්‍ය ආදී ඒ වගේ වාසය කළේ.
එතකොට ඒ කියන්නේ ජීවිත අපේක්ෂාවක් කියන එකක් නැහැ කියන්නේ අන්න ඒකයි. දැන් ආරණ්‍ය තුල වාසය කරනකොට මරණ සතිය කියන එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අමුතුවෙන් දැන් අපිට නගරබද ඉන්නකොට අපිට අමුතුවෙන් AC කාමරේ ඉන්නකොට මරණ සතිය අපිට අමුතුවෙන් හිතන්න තියෙන්නේ. අපිට AC කාමරේ ඉඳලා හිතන්න තියෙන්නේ මරණ සතිය බලෙන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සර්පෙක් ගහයි දැන සිවිලිම ගහලා තියෙන එක්ක සර්පෙක් කඩන වෙන්නේ. බලවත් කර්මයක් තිබුණොත් ඇරෙන්න එහෙම සිවිලිමක් අස්සේ සර්පෙක් කඩනවනේ. දැන් මේ වගේ තැනක අපිට අර අමුතුවෙන් හිතන්න ඕනේ කියන්නේ යන්නේ ඒකයි. දැන් ආරණ්‍ය වාසය තුල වාසය කරනකොට මේ සත්තා සිව්පාවගෙන් වෙන හානිය ඊට පස්සේ අනතුරු ඒ සිද්ධීන් ඕන තරම් දකින්න දැන් අනිත් භික්ෂුවකට වෙච්ච අනතුරක් දකින්න හම්බෙනවා. එහෙමයි. ඒතකොට ඒකෙන් තමාට වීර්ය හම්බුණා. අහන්න හම්බෙනවා. අන්න අර භික්ෂුවට මෙහෙම වෙලා. දැන් අපි අහලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම අහලා තියෙන්නේ. ඒ කැලේ භාවනා කරනකොට එක ශ්වාසනම කොටි ඇදගෙන යනවනේ. එහෙමයි. ඒතකොට ඒ වගේ දැන් ඒ කියන්නේ මරණ සතියක් කියන එක සැබෑ ලෙසම ඇති දියුණු කරගන්න. අපි මරණය ගැන 아무තුන් හිතන එකනේ තියෙන්නේ. හිතලත් අපිට එහෙම මරණය ගැන හිතනවා නම් අද ඉතින් අපිට මෙහෙම ඉන්න බෑනේ. ඒකයි අර අපිට අර ප්‍රායෝගික බවක් කියන එක අඩුයි කියලා කියන්නේ. එතකොට ඒ වගේ වාසය කරනකොට ඒ වාගේ ජීවිතයේ කෙරෙහි අපේක්ෂාවෙන් වාසය කරමින් විෂබ ලෝභයන් දුරු කරමින් අන්න සිත පිරිසිදු කරගනිමින් තරහ වෛර ආදී අත්හැරලා තරහ නැති සිතින් යුතුව සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වුණ වාසය කරන අපි හිතමු මෛත්‍රී ආදී පුරුදු කරමින් ඔන්න වාසය කරනවා. ඊට පස්සේ ওই විදිහට සමතයක් ආදී පුරුදු කරගන්නමින් ඔන්න දේශනා කරන නිදිමත අලසකම අත්හැර එයින් බැහැර කරලා ආලෝක සංඥාව ආදී පුරුදු කරගනිමින් සිහිනුව නැතුව වාසය කරමින් ඔන්න සිතේ විසිරීමත් පසුතැවීමත් බැහැර කරලා නොකලබෙන සිතින් අන්න මේ දැන් ওই විදිහට වාසය කරමින් මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා. දැන් ওই විදිහට වාසය කරමින් වැඩ සිටිනකොට මොකද වෙන්නේ? ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිමින් ඔන්න හිතේ ප්‍රීතියක් ඊට පස්සේ සතුටක් ඊට පස්සේ කය සංසිඳීමක් සංසිඳුණු කයක් ඇති වෙලා ඔන්න සමාධිමත් සිතක් බවට පත් වෙනවා. දැන් මේ තියෙන ධ්‍යාන මට්ටමක ඇති කරගත් සිතක් නෙමෙයි සමාධිමත් වූ සිතක්. දැන් මේ සමාධිමත් සිතක් ඇති කරගන්න අර උපකාරුණි අර සිහියෙන් නුවණින් වීරියෙන් යුක්තව කටයුතු කිරීමයි. එතකොට දැන් ඒකට මුලදී යම් කිසි කෙනෙකුට සක්මන් කරන්න පුළුවන්. ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. සජ්ජායන ආදී කරේ කොහොම හරි අර නීවරණ ධර්මයන් තමයි යටපත් කරන්නේ. එතකොට යටපත් කරමින් ඔන්න මොකද වෙන්නේ කියන ඔය යටපත් කරනකොට නීවරණ ධර්ම යටපත් කරනකොට ප්‍රමුදිත බව කියන එක ඇති වෙනවා. ප්‍රමුදිත බවක් කියන වචනයක තේරුම තමයි අපිට තේරුම විදිහට අපි කියවොත් සරලව ඒ කියන්නේ නැවුම් බවක් ඇති වෙනවා. ඒ කියන්නේ අලුත් ස්වභාවයක්. නිකන් අර ෆ්‍රෙෂ් ගතියක් වගේ. මේ කියන්නේ අර ධ්‍යාන මට්ටම වල තියෙන ප්‍රමුදිත බවක් කියන එක නෙමෙයි. ඊට පස්සේ ප්‍රීතියක්. දැන් අර ප්‍රීතිය ආදී දේවල් ඇති වෙන්නේ ඇයි? කුමක් වෙන නිසා නෙමෙයි. අර දැන් බණ භාවනාවෙන් යුක්තව නීවරණ ධර්මයන් තුල ඉන්නකොට දැන් අපි හිතමු උදාහරණයක් අපි නිදිමතෙන් ඉන්නවා කියලා. නිදිමත තුල පීඩා විඳිනකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒකට වචනයක් නිදිමතත් එක්ක තියෙන ගතියක් තමයි නිදිමත. ඒ කියන්නේ නිදිමත කියන්නේ නිදිමත. කියන්නේ උන නිදි. ඒ කියන්නේ එක මතයක් කියලා කියන්නේ අර මත කියලා කියන්නේ මත් වෙලා වගේ. එතකොට ඒක නිදි මතක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක්. ඒ තමයි මේ නිදි මත කියන එකට තියෙනවා කියන ඇතුලේ සාරද්ද කායෝ කියලා එකක්. සාරද්ද කාය කියලා කියන්නේ කයේ බර ගතිය. කියන්නේ සමහර අය කියන්නේ නිදි මතයි නිකන් ඇඟට ගහලා වගේ කියලා. සාමාන්‍ය ඕනම පුද්ගලයෙකුට නිින්ද කියන එක තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා කියලා කියන්නේ සතපුන් නැතුව හිටියා නෙමෙයි. ඒ සමාධි බලයෙන් සමාධියෙන් තුල ඉන්න තාක් ඉන්න පුළුවන් අපි අදිෂ්ඨාන කළොත්. එහෙම නැතුව සාමාන්‍ය ස්වභාවයෙන් ඉන්නකොට සැතපීලා දැන් භාගතුන්ස පෙර දෙකක් කර සැතපුණානේ. එතකොට ඒ නින්ද කියන්නේ තීන මිද්දේ නෙමෙයි. නින්දත් එක්ක තියෙන මතයක්. මතයක් කියලා කියන්නේ මේක නෙමෙයි අර මත් වෙලා වගේ ගතියක්. මේ මත් වෙලා වගේ ගතියට කියනවා අර සාරද්දකාය. ඊට පස්සේ අලසකම. අන්නේ අලසකම් තමයි අර ඇඟමැලි කැඩීම. ඈනුම් එවීම. ඒ වගේ තමයි අලසකමේ ලක්ෂණ. ඒ නිදිමතට බලපාන සාධක. ඊට පස්සේ සාරද්දකාය කියලා කියන්නේ අර කයේ බර ගතිය. එතකොට අර ගහලා වගේ හරි අමා දැන් එහෙම ස්වභාවයක් නැහැ. නමුත් නිකන් ඒ ගතියක් ඇඟේ බර ගතියක් තියෙනවා. ඒ නිදි ඒ කියන්නේ නිදි තීන මිද්දේ තියෙන ලක්ෂණයි.
ඊට පස්සේ නිදි තීන මිද්දේ තියෙන ලක්ෂණ තමයි ඊට පස්සේ බත් මතේ සමහරවල්. දැන් සමහරවල්ට අපිට කාපුවාම එහෙම ටික වෙලාවක් යනකොට ඕනම කෙනෙකුගේ හැටියක් තමයි නිදි මතක් කියන එකක් එනවා. එතකොට මේ බත් මතය කියන එකට ඒකදී ගැලවෙන්න තියෙන ශාස්ත්‍රඥ දේශනා කරන එක්ක සක්මනේ දෙන්න ඕනේ. දැන් Tamanට බත් මත කායවට පස්සේ සමහර අයට පැයක් දෙකක් ගියාට පස්සේ නිදි මත එනවා. සමහර අයට කාපු ගමන් නිදි මත. එතකොට Taman දන්නවා ඒක. එතකොට ඒ කාලානුරූප ඒ කාලය තුල එයාට පුළුවන් සක්මන් කරන්න, සජ්ජායනා කරන්න. ඊට පස්සේ අර ඉඳගෙන ආදියෙන් භාවනා කරන්න ගියොත් එහෙම තමයි අන්න එයාට ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට ඒ ක්‍රම වලින් අන්න එයා ගලව ගන්නවා. ඊට පස්සේ බත් මස අලසකම ඊට පස්සේ ඊළඟ තමයි කියනවා අරතිය. අරති තන්බි විජම්බික ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ අරතිය කියලා කියන්නේ කුසල් දහම් වල සිත නොයල්. ඒ කියන්නේ අර සාරද්ද කායත් එක්ක තමයි කුසල් දහමේ සිත ඇලෙන්නේ නැත්තේ. එතන අරතියක් කියලා අදහස් කරන්නේ. ඒ අර සාරද්ද කාය නිසා හිත යොමු කරන චුට්ටක් නිදා ගන්න පොඩ්ඩක් පොඩි මේකක් පොඩ්ඩක් ඇලවෙලා වගේ ඉන්නේ. අන්න ඒකයි. එතකොට ඔය ස්වභාවයන් අන්න අර හොඳට සමාධියක් දියුණු වෙනකොට අර කයෙහි තිබෙනවර බරගතිය ආදී දේවල් අයින් වෙනවා. එහෙමයි. ඒ අයින් වෙනකොට තමයි යන්නේ ඒකට තමයි කියන්නේ කය සැහැල්ලු වෙනවා කියලා. කයක් සැහැල්ලු වෙනවා කියන්නේ අන්න එහෙමයි. එතකොට මේ කය සැහැල්ලු වුණාම අර කයෙහි තිබෙන බරගතිය වගේ කියන්නේ ඇත්තටම බරක් නෙමෙයි ඒක. ඒ වගේ ගතියක් අන්න යගෙන් අයින් වෙනකොට අර සිත විවෘත වෙන්න නීවරණ යටපත් වෙන්න ඒ කායික බරගතිය අයින් වෙන්න කය සැහැල්ලු වෙනකොට තමයි අන්න කෙනෙක් කියන්නේ ඔන්න මගේ කය පායනවා වගේ දැනුණා පුඩුන් රොදක් වගේ දැනුණා. දැන් අර එච්චර වෙලා තිබුණේ යාට අර බරගතියනේ. ඒක අයින් වෙනකොට තමයි යාට අමුතු ගතියක් අමුතු කයට අමුතු බවක් දැනෙන්නේ. එතකොට අන්න ඒත් එක්ක ඒ කායික සැහැල්ලුවත් එක්ක අන්න ඒ හේතුවෙන් අර නීවරණ යටපත් වීම හේතුවෙන් අර ප්‍රමුදිත බව ප්‍රීතිය සතුට කියන කරුණු ටික අන්න යට ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ නීවරණ යටපත් වීම නිසායි ප්‍රමුදිත බව ප්‍රීතිය කියන එක ඇති වෙන්නේ. නීවරණ තියෙන තාක් දැන් නිදිමතෙන් අපි මෙහෙම කිරිකිරා ඉන්න තාක් අපිට ප්‍රීතියක් ඇති වෙන්නේ නැහනේ. අපිට ඇති වෙනම අයියෝ භාවනා කරන්නව බැරි වුණා නිදිමතයි අයියෝ බනහන්න ගියා නිින්ද ගියා කිරා වැටුණා කිරා බුදිද බං වගේ කිරා හිටියේ. අපිට ඇති වෙන්නේ අන්න එතකොට ප්‍රීතියක් නෙමෙයි ඒක. එතකොට ඒක දොම්නස. අර නීවරණ යටපත් වෙන්න අන්න යට සතුටක් එනවා එයාගේ හිතෙන්ම අනේ ෂෝක් අනේ අද හොඳට හිටියා කියලා එක කමුතුවෙන් එනවා. ඒ අර නීවරණ යටපත් වෙනකොට අන්න එන එක. ඒ හේතුවෙන් අන්න කයත් සැහැල්ලුයි. අන්න එතකොට සිතත් කයත් දෙකම සැහැල්ලු එකට කියනවනේ පස්සද්ධිය කියලා. කය මනස දෙකම සැහැල්ලුයි. එතකොට ඔය තියෙන අර සමාධි ඇති වෙනකොට ඇතිවන්නා වූ ඒ කාරණා. ඒතර ඕවට කියන සමාධි අංග කියලා. එතකොට මේ සමාධි අංගත් එක්ක තව තමයි කෙනෙකුට ඔන්න ඊට පස්සේ හොඳට මේ භාවනා කරන අරමුණ තියෙනවනේ. අන්න ඒක හොඳට සිහිය පිහිටවනවා. හොඳට ඒක හිතේ කාවදලා හිටිනවා. විසිරෙන්නේ නැහැ එතකොට හිත. දැන් නිදිමතත් එක්ක අපි නිදිමතේ ඉන්න වෙලාවක භාවනා කරන්න ගියොත් එහෙම දැන් ඔන්න මම වෛරෙන් නැත් එක්කම කියලා කියනවා. ඊට පස්සේ දැන් මෙහෙම කිරනවා කියමු. ඊට පස්සේ S2 කරලා බලලා විනාඩි 5ක් විතර බැලුවට පස්සේ දැන් Tamanට මතක නැහැ මම මෛත්‍රී භාවනාවද කළේ. ඊට පස්සේ මොකද්ද කළේ මෛත්‍රිය දැන් ගමද කළේ රටද කළේ Tamanටද කළේ. ඊට පස්සේ Tamanට දොස් කියාගෙන මේ මහා නිදිමතක් මේ මහා පුදුම මේ පව්කාරයෙන්ම. ඒකට එහෙම දොස් කියාගන්න එක නෙමෙයි තියෙන්නේ. පව පින බලන්න Tamanට මොකද මේ කුසල අකුසල ගැන තේරීමේ ඥානය Tamanට තිබුණේ නැහැනේ. ඒ ඥානය තිබෙන්නේ ශාසුනාස් විතරනේ. ඒකට ඒකට තමයි යන්නේ භාගතුන් වහන්සේ දේශනා කළ නිදිමත ගලව ගන්න ක්‍රම. දැන් ඒක අපි කලින් වැඩසටහන කතා කළා පචලායන සූත්‍රයේ නිදිමතෙන් පීඩා විඳිනකොට ඒකෙන් ගැලවෙන්න ඕන ආකාරය. ඒකට ඒ ආකාරයකට පුරුදු කළොත් අන්නයට ගැලවෙනවා. ඒතර නිදිමතේ. ඊළඟට ගත්තාම දැන් ඔය පස්සද්ධිය ප්‍රීතිය ආදී දේවල් තව ඇති වෙන්නේ නැති ඒ භාවනා මානසිකාර්ය ආදී දේවල් හිතේ හොඳට පිහිටන්නේ නැති වෙන ස්වභාවයක් තමයි හිත විසිරීම කියන එක. එතකොට හිතක් විසිරෙනවා කියන එක අන්න ඒකට තමයි කියන්නේ නීවරණ ධර්ම වල තියෙන උද්දච්ච කුක්කුච්ච කියලා. විසිරීමත් ඊට පස්සේ තමයි පසුතැවීම. නිදිමත වීමෙනුත් කෙනෙක් පසුතැවෙනවා. විසිරීම නිසා සමහරට කෙනෙක් පසුතැවෙනවා. ඒකට ඒ වගේ කරුණු වලින් පසුතැවෙනවා. විසිරීම හේතුවෙම පසුතැවෙන එක නෙමෙයි. පසුතැවෙන විවිධ හේතු සාධක බලපාන. විසිරීම කියන්නේ එකක්. නිදිමත නිසාත් පසුතැවෙනවා. කාමයේ රෙදි ගියත් පසුතැවෙනවා. එතකොට ඒ වගේ හේතු තියෙනවා. දැන් එතනදී උද්දච්චය කියලා කියන්නේ විසිරීම. හිත එතකොට විසිරෙන්නේ ඇයි?
ඒ තමයි විසිරීමට හේතු සාධක තමයි බලපාන්නේ අපේ තිබෙන අර බස්සාරාමතාවය කියන්නේ. දැන් අපි කලින් වැඩසටහන් වල කතා කරා මතක ඇති හුදකලා වාසයකට යන භික්ෂුවකට හුදකලාවෙන් ලැබෙනා වූ හුදකලා ප්‍රීතිය. ඒ කියන්නේ අපි මතකදී හුදකලාවෙන් වාසය කිරීම යන කුමක්ද කියන එකේ දස කතාවේදී කතා කරනකොට ඔන්න එතන තිබ්බා මොකද්ද කාය විවේකේ චිත්ත විවේක උපදි විවේක කියලා හුදකලා වාසය තුනකට බෙදුවා. කාය විවේකයේ පැත්තකට තමයි මේ මූලික සමාධි කොටස් ටිකයි. ඊට චිත්ත විවේකයට හිත ධ්‍යාන ආදී දේවල් උපදි විවේක කරේ නිවන. එතකොට කාය විවේකයක් පැත්තක් ඇති කර ගන්න නම් එතකොට ඒ භික්ෂුවකට අන්න උපකාර කරනවා අර බස්සාරාමතාවය කියන එක. ඒ භික්ෂුව කියලා මම අදහස් කළේ මෙතනදී භික්ෂුව නැතුව ගිහි කෙනෙක් වුණා භාවනා කරොත් අර කයිවාරුව කියන එක අර කියව ඉන්න ගතිය අයින් කරන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ ඕන දේත් කියවනවා, එපා දේත් කියවනවා. ඒ කියන්නේ අර වාචාල. ඒ වාචාල ස්වභාවයෙන් බැහැර කරවන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ කියන්නේ ඒ කෙනාට ස්පර්ශ වෙන්නේ නැහැ ඇත්තට. ඊට පස්සේ බස්සාරාමතාවය. ඊට පස්සේ සංගනිකාරාමතාවය. ඒ කියන්නේ වැඩපළවල ඒ කියන්නේ සංගනිකාරාමතාවය කියලා කියන්නේ වැඩපළ නෙමෙයි. ඒකට කියන පිරිසත් එක්ක ඇලී සිටීම. එයා පිරිසකින් තමයි සතුටු වෙන්නේ. පාර යන මනුස්සයට හරි අඬගග බණනේ කියන්නේ පිනනේ අප්පා කොච්චර දෙයක්ද කිය පාර යන මනුස්සයට හරි අඬගහලා බණ කියනවා. එතකොට ඒ වගේ ඒක කියන්නේ බණ කියනව නෙමෙයි ඒක. ඒකට කියන්නේ සංගනිකාරාමතාවය කියලා. එයාට පිරිස ඒ කියන්නේ ගිහි සුවඳ නැතුව එයාට බෑ. ගිහි ගඳ ඕන. එතකොට අන්න ඒ සංගනිකාරාමතාවේ යුත්ව වාසයේ හිත විසිරෙනවා ඒ කෙනාට. ඒ දේශපාලනෙත් තියෙනවා එතන අරකට කතා වෙනවා මේකත් කතා වෙනවා. ඒ මොකද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කතා වෙන්නේ නෑනේ මේ මිනිසුත් එක්ක අද. එතකොට සංගනිකාරාමතාවය කියන්නේ ඒ කෙනාට ගිහියගේ වැඩ කර කර එයත් එක්ක සතුටු වෙවි එයාගේ දේවල්. එතකොට මේ භික්ෂුවගේ හිතකට සමාධියකට සමාධි මාත්‍රයක්වත් ඇති වෙන්නේ නෑ. එතකොට මේ වාඩි වෙච්ච ගමන් මේ හිත විසිරෙනවා. එතකොට උද්දච්චය කියලා කියන්නේ විසිරෙන්න බලපාන සාධක. ඔය ඒකක්. ඒ සංගනිකාරාමතාවය, බස්සාරාමතාවය, ඒ කම්මාරාමතාවය. ඊට පස්සේ වැඩ කරලා ඉවරන මත දෙවියනේ ආ වැඩ. එයාට ඒ කියන්නේ බදාම නැතුව බෑ. එහෙමයි. බත් නැතුව ඉන්න පුළුවන්. බදාම තියෙන්න ඕන. එතකොට එයාගේ ජීවිතයේ තියෙන අර වැඩත් එක්ක. එයාට ඒ වැඩ නැති වුණොත් නිකන් ඒ කියන්නේ එයාගේ අර ගිහි කෙනා වැඩට යනවා වගේ තමයි. එයාත් වැඩට ගියා හවසට ඔෆ් වුණා. උදේ 8 හවස 5. ආවා මහන්සි කිව්ව නිදාගත්තා. ඒතර ඒ වගේ කෙනෙකුට කවදාවත් ඒ කෙනෙක් භාවනා කරන්න ගියත් අපිට මිනිස්සෙක් වාඩිලා ඉන්නකොට මෙහෙම ඉන්න පුළුවන් වකුටු ගහගෙන ඕන වෙලාව. හිත විසිරෙනවා කියන එක පේන්නේ නැහැ. අපි හිතන්නේ මෙයා සුපිරියට ඉන්නවා කියලා. නමුත් නෑ හිත විසිරිලා ඇතුලේ. මොකද ධර්මයේ කියන්නේ බොරු නෙමෙයි. ධර්මයේ බාහිරට බොරුව ගහන්න පුළුවන්. බාහිරට නාට්‍ය රංග කලාව ගරු රංගපෑම් දක්වන්න පුළුවන්. තමන්ට බෑ. එහෙමයි. එතකොට අන්න ඒ සිත විසිරෙන්න බලපාන සත්‍ය. එතකොට ඔන්න විසිරෙනවා. ඔන්න ඔය සාධක ටික අයින් කරනකොට ඒ සිතක් තැම්පත් වෙන්න බලනවා. දැන් ඒ කෙනෙකුට හොඳම දේ තමයි දැන් මේ විදිහට හිත විසිරෙන කෙනෙකුට ඉස්සෙල්ලා භාවනාවකට වාඩි වෙන්න කලින් පොඩ්ඩක් සක්මන් කරන්න පුළුවන්. ඊට පස්සේ යම් කිසි ඉස්සෙල්ලාම හිත විසිරෙනවා නම් එයාට භාවනාවේදී දැන් අපි තුන් භාවනා කරන් යනවා කියලා. එතකොට ඔන්න එයාට අපි මෛත්‍රී භාවනාව නම් එයාට ඇහෙන විදිහට ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාව දැන් එයාටම සජ්ජායනා කරන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාවට හොඳට වාඩි වෙලා එයාම හිතනවා එයාම තමන්ට ඇහෙන විදිහට තමන්ම කියන මම වෛර නැත්තේක් වෙම්වා තරහ නැත්තේක් වෙම්වා තමන්ට ඇහෙනද ওই විදිහට කියනවා. එතකොට අන්න විසිරින්න ගතියෙන් යුතු සිත ටික තැම්පත් වෙනවා. දැන් විසිරීම තියෙන වෙලාවක තීන මිද්දේ නැහැ. තීන මිද්දේ තියෙනකොට විසිරීම නැහැ. තීන මිද්දේ විසිරීමයි නැති තියෙන වෙලාවකට කාමච්ඡන්දේ නැහැ. ඒ නීවරණ ධර්මයන් ඒ අනුව තමයි තියෙන්නේ. ඒ මොහොතේ ඒ නීවරණ ධර්මයන්ට අන්න එයා ඒ නීවරණ ධර්මයන්ගෙන් බේරෙන ආකාරයට කටයුතු කරන්න ඕනේ. දැන් කාමයකට අහු වෙලා තියෙන කෙනාට කාමයන්ගේ තිබෙන ආදීනව සිහි කරන්න පුළුවන්. කාමච්ඡන්දෙන් යාර උන ටික අර කාමයන්ට තියෙන ආශාව යාගේ බැහැර වෙනවා. කාමයක ආදීනවයක් සිහි කරන්නේ නැතුව දෙවියන් වහන්සේ වෙලේ කිව්වොත් මං සිත දියුණු කරා කියලා බොරු. ඒව ගරු රංගපෑම මේවට කියන්නේ. ඒව බොරු. ඒව වෙන්න බෑ මොකද එහෙනම් බුදුබණ බොරු වෙන්න ඕනේ. කාමයේ ආදීනවේ සිහි කිරීමෙන් පමණයි
කෙනෙක් කාමයන්ගෙන් වෙන්වීමක් කියන එකක් කරා යන්නේ. කාමයේ ආස්වාදයේ හිතේද කවදාවත් කාමයක් තුල ඉඳ ගනිමින් දෙයයන් වහන්සේටවත් බෑ. මහා බ්‍රහ්මයාටවත් බෑ මේ මොකද්ද කාමයකින් නිදහස් වෙන්න. එහෙමයි. ආදීනව සිහි කරන්න ඕනේ. ඊට පස්සේ කාමචන්ද ව්‍යාපාද ද්වේෂය. එතකොට ද්වේෂයකට යන කෙනෙකුට එතකොට ද්වේෂයක තිබෙන ආදීනව භයානක පැත්ත යාගේ සිතේ සිහි කරන්න. දැන් ගොඩක් අයට වෙන්නේ දැන් සමහර අය ගොඩක් කියන ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ මට තරහ යනවා මම තරහ යන වෙලාවේ මෛත්‍රී භාවනාව කරන්න. ඉතින් මගේ මෛත්‍රිය වැඩෙන්නේ මට ඒත් තව තරහ යනවා කියලා. දැන් තරහ ගියපු වෙලාවකට මම මෙහෙ කොච්චර ඉඳගෙන සුවපත් වේවා කිව්වොත් එයාට සමහර ලාවට මේ ප්‍රශ්නේ එනවා අපා. එයා ඒ වෙලාවට කරන්න ඕනේ ඒ මොහොත තුල ඒ द्वේෂයේ තිබෙන දැන් යම් කිසි කරන ඔයයි මායි කියමු මට ශානක කෙරෙහි තරහ ඇති වුණා. ඇති වුණාට පස්සේ මම මෙතන ඉඳගෙන මොම් වෛර නැත් එක්ක දත් මිටි කාගෙන වෛර නැත් එක්කම තරහ නැත් එක්කම කියන්න මට ඔයා පේන්න තව ඉන්නේ වෛර නැත් එක්කම තව ගහන්නම හිතෙන්නේ ඔයාට මට. අර දත් කැක්කුම් තියෙන වෙලාවට දත ගලවන්න බෑ වගේ. අන්න හරි. ඒ වගේ එකක් තමයි. එතකොට කරන්න ඕනේ එයා ඒ මොහොත තුල තිබෙන द्वේෂයේ ආධිනවේ සිහි කරන්න. දත් කැක්කුම අඩු කරගන්න ඕනේ. දත් කැක්කුම අඩු කරගන්න ඕනේ. හරියටම හරි. ඒක හරි ලස්සන උපමාවක් සානක කිව්වේ. ඒතකොට ඉස්සෙල්ලා අන්න දත ගලවන්න කලින් දත් කැක්කුමනේ අඩු කරගන්න ඕනේ. එහෙමයි. ඊට පස්සේ තමයි පාඩුවේ ගිහලා දතක් ගලවන්න පුළුවන් වෙන්නේ. ඊටකොට ඒ වගේ දැන් එයා මේ මොහොත තුල द्वේෂයේ තිබෙන ආදීනව කල්පනා නෑ මේක මට යහපත පිණිස පවතින්නේ නෑ. මේක බොහෝ අයහපත පිණිස පවතින්නේ. මේක මේ නිසා මේ වෙනවා. දැන් මේ එතකොට අන්න ඒකයි භාගතුන සිහි කරන්නේ. දැන් මේ මිනිස්සයා මට මේ වගේ කලින් උදව් කරලා තියෙනවා. මියාවේ වචනයක් දෙකක් මේ වුණා. අන්න එතකොට හිත ටික අන්න අර द्वේෂ සහගත අරමුණු, ව්‍යාපාද අරමුණු ටික අයින් වෙලා හිත Tamanටම තේරෙනවා තැම්පත් වෙන්න ඕන පටන් ගන්න. එහෙමයි. අන්න තැම්පත් වෙන්න පටන් ගන්නකොට තමයි යන්නේ. අන්න මෛත්‍රියට යන්න ඕන. එතකොට යන්නේ දැන් ගොඩක් අයටත් ඕක තමයි වෙන්නේ. අසුබේටත් ඕක තමයි වෙන්නේ ගොඩක් අය. රාගේ කියලා කියනවා. මේ රාගයෙන් දෙවෙනි වෙලට කෙස්ලොම් නියදත් කී සිහි කරගෙන යනවා. කෙසුත් මතක නැහැ, ලොමුත් මතක නැහැ, වෙච්ච දෙයක් මතක නැහැ. අවසානයේ ලෝං ගහකට. ඒ වගේ නැත්තරම නැති වෙලා යනවා. ඒ කරුණු කාරණාව ඒ අවස්ථානුකූලව තියෙන ඕනේ. ඒ රාගයට අදාළව තිබෙන කාරණේ ආදීනව සිහි කරන්න. මේ සිහි කරන්න තමයි අන්න ටික හිත තැම්පත් වෙලා අන්න අසුබයකට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සාමාන්‍ය පරිසරය තුල ඉන්නකොට දැන් මේ වගේ අවස්ථාවක් නේ. දැන් අපිට තරහක් ද්වේෂයක් මොකක්වත් නැහැ නේ රාගයක් මේ. දැන් මේ වගේ අවස්ථාවක් වුණා අපිට කෙලින්ම එකපාරම අසුබේ වඩන්න ගන්න පුළුවන්. එකපාරම යන මෛත්‍රිය වඩන්න ගන්න පුළුවන්. අර ප්‍රශ්නයක් වෙච්ච තැන මේ වෙච්ච නැති අවස්ථාවක්. අන්න ඒ තැන් දෙකක පුරුදු කරන්නා වූ ආකාර දෙකක්. එහෙමයි. එතකොට තමයි මේ කියන නීවරණ ධර්මයන් යටපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ උන තීන මිද්දේ කිව්වා උද්දච්චය ගැන කිව්වා ඊට පස්සේ විචිකිච්ඡා ඊට පස්සේ පසුතැවීම උද්දච්ච කුක්කුච්ච ඊට පස්සේ පසුතැවීම කියලා කියන්නේ කුකුස් කරන පසුතැවෙනවා දැන් පසුතැවීම වලට බලපාන එක සාධකයක් තමයි ධර්මඥානෙ අඩුකම එහෙමයි ධර්මඥානෙ අඩු බොහෝ අය තමයි කුකුස් කරන්නේ. ඒ කියන්නේ සමහර අය ඒ කුකුස් වලට බලපාන සිල්පද පිළිබඳව කුකුස් කරනවා. ඒ කියන්නේ සිල්පදයක් රැකෙන්නේ කොහොමද දන්නෙත් නැහැ, කැඩෙන්නේ කොහොමද දන්නෙත් නැහැ. ඒ නිසා එයාගේ මනස්ගතයක් හිතේ එයාන කුකුස් කරන දැන් සිල්පදේ කැඩිලා. දැන් සිල්පදේ සමහර කැඩිලා තමම හිතන් ඉන්න සංවර වෙලා. එතකොට අන්න එක සාධකයක් තමයි පසුතැවීම් වලට කුකුස් වලට බලපාන ඒ ධර්ම විනී පිළිබඳ ඥානෙ නැති එක. ඒක තමයි ශ්‍රුතමය ඥානයක තියෙන වැදගත්කම. ඒ හේතුවෙන් අන්න යා කුකුස් වලට ලක් වෙනවා. ඒ හේතුවෙන් අන්න පසුතැවීම් වලට යනවා. ඊළඟට තමයි එයාගේ පසුතැවෙනවා ඒ කෙනාගේ සමහර වෙලාවට දැන් ඔන්න භාවනා කරන්න යනවා. අපිට තියෙනවනේ හැම කරුණකම ආනිසංස හිතන්න කියලා වචනයක්. ආනිසංස කියලා කොටසක් තියෙනවනේ. පසුතැවීමකින් වළකින්න පුළුවන් තව පැත්තක් තමයි ආනිසංසී කිරීම. මේ භාවනා පැත්තකට කියන්නේ මම. ඒ කියන්නේ දැන් ඔන්න මෛත්‍රී භාවනාව කරන්න යනවා කෙනෙක්. මෛත්‍රී කර ඉන්නකොට ඔන්න හිත යාගේ විසිරුණා කියලා හිතන්න. ඔන්න දැන් අපි හිතමු කාමරමුණු වලට හිත ගියා කියලා ඔන්න ගෙදර නෝනා දරුවෝ ඒ පැත්තට හිත යනවා. ඊට පස්සේ ඔන්න නැත්නම් නිදිමතාවකම නිින්ද ගියා. දැන් මෙයා පැයක් විතර පුරුදු කරලා දැන් මෙයාට අප්සෙට්. මොකද්ද අනේ මම මෛත්‍රී භාවනා පුරුදු කරගන්න ගියා මං වගේ පව්කාරය. දැන් තමන් දා ගන්නවාද? දැන් හිතෙන් හදලා දෙනවනේ. මේ සිතේ ස්වභාවය තමයි සිත කියන්නේ මායාවක්. විඥානය කියන්නේ මායාවක්. මායාකාරයෙන් සිත නම් විඥානේ මායාවෙන් අන්‍යයට හදලා දෙනවා. උඹ පව්කාරයෙක්. උඹට ඒකටයි හැම වෙලේම නිින්ද යන්නේ. උඹට පින නැහැ.
අරක නෑ මේ දැන් පින නෑ මේක නෑ ඒක නෑ කියලා දකින්න ඉතින් තමන් එහෙනම් බුදු වෙලා ඉන්න ඕන. ලේබල් ගහනවා. අන්න තමන්ම අන්න දැන් හිතේ කරන මායාවෙන් අන්න තමන්ටම හදලා දෙනවා. එහෙමයි. ඒ හිතේ මායාවෙන් ස්වභාවය තමයි දැන් ඒ හිතේ මායාවට උන්න පින නෑ මම වගේ පව්කාරයෙක් ඊට පස්සේ මේ මෙහෙම හදලා දුන්නාට පස්සේ එයා මොකද වෙන්නේ පව්කාරය නම් තව පින් කරගන්න ඕනේ කියලා තව භාවනාවට වාඩි වෙනවා ගන්න නෙමෙයි කරන්නේ භාවනාව ඕනේ කියලා එතනින් අන්න ඒක හිතේ භාවනාවට තියෙන අදහස කැමැත්ත අහක් කරන එක තමයි වෙන්නේ ගොඩාක් හොඳට බලන්නකෝ ඔය පින්නේ පවුනේ ගගා ඉන්න පින්නේ මං වගේ පව්කාරයෙක් පින්වති අද දින වෙන්න සමාගාන අයට මේ තියෙන ප්‍රශ්නේ තමයි එයාලා මුලින්ම ඔය ගිහිල්ලා තියෙන්නේ භාවනාවකට අර කර මේකකට ගිහිල්ලා ඊට පස්සේ නිින්ද ගිහිල්ලා හිත විසිරෙලා හරි තමයි ඔය පින්වති අද දින වෙන්න සමාගයේ කිය වෙන පැති වලට ගිහිල්ලා තියෙන්නේ. එයාගේ හොඳට බැලුවට නතර වෙලා තියෙන අර කරගෙන ආපු ලස්සන වැඩපිළිවෙල එතනින් නතර වෙලා. එයාම නතර කරලා. එයාම නතර කරේ. ඒක තමයි හිතේ මායාව කියලා. හිත කියන්නේ විඥානය කියන්නේ මායාකාරය නිසා එයාගෙන් මවල දෙනවා. පින් ස්වාමිනාසර අපි කොච්චරවත් හොඳ කරනවා අපිට නෑ කවදාකවත් යහපතක් වෙන්නේ කියලා ඒත් ඔය වගේ ස්වභාවයක්. ඒ වගේ ඒ ස්වභාවය දැන් ඒ කියන්නේ දැන් එතනදී ඔය ප්‍රශ්නෙට උත්තරේ දැම්මොත් දැන් මේ ජීවිතේ හොඳින් ඉන්නවා කියලා කියනකොට එයා හොඳින් ඉන්නවා නමුත් එයාටමයි ප්‍රශ්නේ එන්නේ. ඒකට හේතුව මොකද ශානක? ඒ තමයි එතන තියෙන්නේ කර්මානුරූප පසුබිමක් එක්ක යන කතාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අපි හැමෝටම උපතත් එක්ක ලැබෙන කරුණු ටිකක් තියෙනවා කියනවනේ. ඒ තමයි ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය. ඔය ආයතන හය ලැබීම තමයි භාගතුන දේශනා කරන්නේ උපත කියලා. එතකොට ඔය ආයතන හය තීරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක හරි ලස්සනයි. ඒක නතුම්ම සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුම් බික්කවෙන තුම්මාක. මේ අපි හිතන් ඉන්නේ ඇස අපේ කියලානේ. බුදුරජාණන් දේශනේ බුද්ධ දේශනාවේ චක්කුම් බික්කවෙන තුම්මාකම්. ඔබේ නොවේ මේ ඇස. න තුම්මාකම්. ඔබේ නොවේ. ඒතර ඔබේ නොවේ නම් අපි හිතන්නේ අල්ලපු ගෙදර මිනිස්සයා කරේ වෙන කාගේ හරි බාහිර කෙනෙක් කියලා. ඒකෙත් භාගතුන දේශනා කරනවා චක්කුම් බික්කවෙන තුම්මාකම් නාපි යන්නේසා. වෙන කෙනෙකුගෙත් නොවේ. බුදුරජාණන් දේශනා කරනවා කොහොමද චක්කුම් බික්කවේ අபிසංකතං අபிසංචේතනියං වේදනියං දට්ඨබ්බා. ඇස යනු පින්වත් මහණෙනි විශේෂයෙන් සකස් කරගත්තා වූ දෙකි. අන්න ඒකට කියන අபிසංකතං කියලා. අபிසංචේතිතං විශේෂයෙන් චේතනාව මෙහෙවා සකස් කරගත්තා කර්මයයි. වේදනියං දට්ඨබ්බං ඊට අනුරූපව තමයි විඳවමින් දකින්න තියෙන්නේ. ඊට අනුව විඳවමින් දකින්නවා කියලා කියන්නේ එක්ක දුකසේ විඳවනවා එක්ක සැපසේ විඳවනවා එක්ක මධ්‍යස්ථ. ওই තුනනේ අපිට තියෙන්නේ. මේ වෙලාවේ සතුටින් ඉන්නවා ඊළඟ මොහොතේ දුකයි. ඊළඟ මොහොතේ දුකත් සැපත් නැහැ මධ්‍යස්ථ. ආයෙ මධ්‍යස්ථකෙන් ආයෙ දුකට ආයෙ දුකෙන් ආයෙ සැපේට ආයෙ දුකකින් ආයෙ මධ්‍යස්ථ. ওই තුනනේ මාරුවේ අපිට ඉන්න තියෙන්නේ. එතකොට මේ ඇස කියන ආයතනේ හටගන්න මූලික පසුබිම භාගතුන සිතනේ දේශනා කරන්නේ අන්න කර්මයයි. භවය කියන එක. විපාක මිනිස කර්ම සකස් වීම කියන එක. සංස්කාරය කියන එක. චේතනාව කියන එක. එතකොට එතන පසුබිම තියෙන යාන්නේ ඒකයි. මොකද මේ ජීවිතයකට අපිට උපතක ලැබුණේ ඇසට කලින් බලපාපු සාධක ටිකක් තියෙනවා. මේ ජීවිතේ මේ උපත සකස් වෙන්න කලින් බලපාපු සාධකයක් තියෙනවා භවය. විපාක මිනිස කර්ම සකස් වීම. ඒකට අනුව තමයි මේ ජීවිතේ මේ හැදිච්ච ඇස කනනාසය දෝෂ අන්න වේදනිය දට විඳිනව දකින්නේ. දැන් මේ ඉන්න තුල අපි යහපත කරනවා තමයි. ඒකක් බලපෑයි අපිට ඊළඟ ජීවිතයකට. හැබැයි කලින් ආපු දේ තමයි මේ කන්නේ. ඒකයි අද ගොඩක් අයට ওই ප්‍රශ්නේ තේරෙන්නේ නැති නිසා තමයි අර ගැටලු වෙන්නේ. අපි මේ ජීවිතේ හොඳට ඉන්නවා අපිටමයි ප්‍රශ්නයි කියලා. මොනකයි අවුල. ඔයක තමයි බුදුරජාණන් හිතනේදී විස්තර කරවන්නේ. එහෙමයි. දැන් ඒකේ භාගතුන දේශනා කරන්නේ දැන් ඔන්න ඒකට උදාහරණයක් ගත්තොත් දැන් චුල්ලකම විභංග සූත්‍රය අපිට දේශනා කරන්නේ භාගතුන දේශනා කරන මොකද්ද? සත්තු මරන්න එපා. ඒතර චුල්ලකම්ම විභංග සූත්‍රයේ මොකද තියෙන්නේ? සත්තු මරපු කෙනා දුගතිය වල ගිහිල්ලා ආය මනුස්ස ලෝකේ ආපු කාලෙක එයාගේ ආයුෂ කෙටි කියනවා. එතකොට වුණා අවුරුදු 25කින් විතර ඒ ළමයා මැරුණා කියලා හිතන්නකෝ. දැන් ඒ සමහර මැරිච්ච ළමයිම මෙහෙම මැරෙනකොට අපිම කියන්නේ නැද්ද? අනේ මොකද්ද මන්ද මේ ළමයා ඉන්නකන් සිගරට් එකක්වත් බිව්වෙත් නෑ. හොඳ යහපත් ළමයෙක් අම්මටත් තාත්තට සැලකුවා. පොයේ රටසිලුත් ගත්තා. අනේ මෙහෙම හොඳට හිටපු කොල්ලා මේ පාරේ යන ටිපර් කාරයෙක් ඇවිල්ලා හප්පගෙන ගිහිල්ලා මැරුණ එක හයිරුඩ කියලා කියනවා. එතකොට අපිට තේරුණේ අන්න අකාලේ මැරිච්ච එකක්.
අපි කියන්නේ අකාලේ මරනවා නේ හොඳට හිටපු කෙනා. මේ ඊට තව පව්කාර මිනිස්සෙක් සිහිපත් කරගෙන අපි කියන අරුණ නම් බිබී බේබදුකම උන් මැරෙන්නෙත් නෑනේ මේ අහිංසකව මේ හොදේ උම අපි ඔහොම කියන්නේ නැද්ද? කියනවා. කියනවා. එහෙමයි. එතකොට එතන යට සිද්ධිය මොකද්ද? ඒ තමයි එයා සකස් කරගෙන ආපු දේ. එයා පෙර ජීවිතවල සතුන් මැරීමේ යෙදිලා. ඒ අකුසලයේ දුගතිවල විපාක විඳවල ඒ අකුසලයේ අවසාන ටික තමයි යන මනුස්ස ලෝකේ ආපුවම එයාට කලින් යන්න වෙන්නේ කියන්නේ. එයා ඒ කලින් ඒ ඇස කරනාසේ අන්න එයාගේ කලින් යනවා. එතකොට ඒ කලින් අර රැස් කරගත්තා වූ දේට අනුව තමයි අන්න එයා ගියේ. මේ කලින් රැස් කරගත්තා වූ දේට ඇවිල්ලා මේ කාලය තුල එයා යහතින් හිටියා. ඒක යට ඊළඟ තැනකට බලපායි. ඒක මේ ආත්මෙදිත් යට දැන් කර්මය කියන එක මේ ජීවිතේ අපි කරන දේ මේ මොහොතක කරන කියන දේ අපිට කොටස් තුනකට බෙදෙනවනේ. මේ ආත්මෙට කොටසක් ඊළඟ ජීවිතයකට කොටසක් පිරුණන් පානකම් කොටසක් බෙදෙනවා. අපි දන්නේ අපි මේ දැන් අපි ඔන්න දැන් ඔයා මම මේ මොහොතේ ධර්ම ප්‍රචාරයේ නම් වූ පින රැස් කරගන්න. මේ පිනෙන් අපි දෙන්නවත් දන්නවද මේ පිනෙන් දැන් අපි හිතමුකෝ අපි හිතමු මේක කොහොමද සම්පූර්ණ ගාන 100ට 100යි කියමුකෝ මේ ධර්ම ප්‍රචාරණ රැස් වෙන පින 100යි කියලා. අපි දන්නවද මේ ජීවිතේට 25යි. ඊළඟ ජීවිතේට 25යි. ඊළඟකට 25යි. ඊළඟට 25යි කියලා 25 හතරක් බෙදුවා කියමු. අපි දන්නවා 25 25 බෙදෙන්නේ කියලා. කොතනින්ද බෙදෙන්නේ කොහොම ඒකයි කර්ම විපාක විෂය බුදුරජාණන් දේශනා කළේ අචින්ත්‍යයි කියලා. හැබැයි ඒ කරන හැම එකම අර තුනකට බෙදෙනවා. උපපජ්ජන වේදිනිය අපරාපරිය ඊට පස්සේ ditta ධම්ම වේදිනිය. අපි දන්නේ ඒක කොයි විදිහට ලැබෙන්නේ කියලා. දැන් අපි දන්නවද ඔයා දන්නවද මම දන්නවද මේ පිංගුතුන් දන්නවද මේ අපි මේ කන සිද්ධි දාමයන් මේ ආපු සසරේ කවදා රැස් කරගත්ත එකද මේ කන්නේ කියලා දන්නවද? නෑනේ. යම් සැපක් විඳිනවා නම් කවදා කොයි විදිහක රැස් කරගත්තව පිනක විපාකයක්ද මේ කියලා අපි දන්නවද? නේද? සමහර විට අපිට දැන් බලන්නකෝ උදම එකම උදාහරණයක් ගත්තාම සමහර පව් අපේ හැඟවිලා ඇති කියලා හිතන්න පුළුවන් කියලා කියන මුගල්ලාන මහරහතන්ස බලන්න. අම්මා තාත්තා මැරුවා. නිරේ ගියා කල්පයක් නිරේ. විඳවල ආයේ මනුස්ස ලෝක රහතුත් වුණා. මනුස්ස ලෝකවල කලිනුත් හිටියනේ. ඒ කිසිම ආත්මික අවස් මැරුණේ ඇටසැකිල්ල කුඩු වෙලා නෙමෙයි. අවසාන ආත්මේ පිරිනුවන් මැරෙන්න තිබෙන්නේ කොහොමද? ඇට කුඩු වෙලා ගුටි කාලා. අර අම්මා තාත්තට එදා ඒ කියන්නේ කල්ප ගානකට පෙර ගහපු එකක්. ඒකේ ඒ කර්මයේ අවසාන ටික විඳවන්නේ අවසාන ජීවිතේ මෙතනදී. අපි දන්නවද මේ ආපු සසරේ අපිට එහෙම දේවල් කොච්චර තව ඇද්ද කියලා. දැන් මේ වගේ ස්වභාවයකින් මොග්ගල්ලාන මහරහතන් හිටියනේ සසරේ. දෙව්ලෝ වල හිටියා. බඹලෝ වල හිටියා. ඒ වගේ හිමුන්නේ නෑනේ. ආයේ පස්සේ මනුස්ස ආත්මවලත් හිටියා. ඒ වගේ තමයි පවෙත් එහෙමයි. පින් පැත්තත් එහෙමයි. අපි පවුනේ අපි මේ අපිට පව්කාරයෝ තමයි අපි පින්නේ කිය හිටියට අපි දන්නවද දැන් ඉස්සල්ලාම දේශනාවේ තියෙන්නේ මොකද්ද? මුලින්ම අපි කොච්චර පින් කරලා තිබ්බත් අපි පාප කර්ම කරලා තියෙනවනේ මුලින්ම විපාක පවෙහි තිබෙන පවේ බරගතිය වැඩි කියනවා. ඉස්සල්ලාම විපාක දෙන්න පටන් ගන්න කියනවා පවයි කියනවා. ඊට පස්සේ තමයි පින විපාක දෙන්න පටන් ගන්න. ඒකට උදාහරණයක් තමයි මල්ලිකා අර ඔය බලපෙටියක පොඩි කේස් එකක් වෙනවනේ. ඒ වෙලාව එයා යනවනේ සතියකට නිරේ. ගිහිලා සුගතිය යන්නේ. ඒ ප්‍රශ්නෙට විඳවන්න හම්බෙච්ච පාප කර්මයේ ස්වභාවය තමයි අන්න ඒ ටික කාලය. එහෙමයි. නිරේ ගියා. ඊට පස්සේ යනවා. ඒතර අන්න ඒකයි අපිට හිතා ගන්න බෑ කියලා කියන්නේ මේ ඒ කර්ම විපාකයන්ගේ විශේෂ කියන එක. ඒක අචින්ත්‍යයි. ඒකයි බුද්ධ දේශනාවේ භාග්‍යතුන්ගේ දේශනා කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහකට අන්න ඒ විදිහකට හිතනකොට ඔය අනුව ඔය සිද්ධි දාමයකට අනුව අන්න කල්පනා කරනකොට අර පසුතැවෙන පුද්ගලයන්ට පින නෑ අර ස්වභාවයෙන් යුතු අයට පින නෑ පව්කාරයෝ පින තියෙනවා කියලා හිතන අයටත් ඒ විදිහට කල්පනා කරනකොට අන්න මේ පින කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි පින තියෙන අයට හිතමුකෝ පින කියන එක නිත්‍ය දෙයක් නෙමෙයි ඊළඟ මොහොත ඉවර වෙන්න පුළුවන්. ඒතර පින කියන්නේ අනිත්‍ය එකක්. එතකොට ඒ දැනගන්න ඕනේ පින කියන එක එක්ස්ප්‍රෙස් කරගන්න. එතකොට ওই විදිහට හිතනකොට අන්න එයාගේ අර පසුතැවීමකට ලක්වන්නා වූ මං වගේ පව්කාරයෙක් කිය තමන්ට බැනගන්න තිබෙන ඒ පසුතැවීමේ ලක්ෂණන්න තමන්ගේ හිතෙන් ගැලවෙනවා. ඒ ගැලවෙනකොට අන්න තමන්ගේ ආයේ මාර්ගය දැන්
මාර්ගයේ පුරුදු කරනකොට නිදි කිරා වැටි හරි මාර්ගයේ පුරුදු කරනවා නම් ඒකෙන් එයාට පිනක් රැස් වෙනවා. ඒකෙන් එයාට කුසලයක් වැඩෙනවා. එහෙම තමයි දියුණු කරගන්න. මොකද පළවෙනි ධානයට සම්බන්ධලා පළවෙනි ධානය පුරුදු කරනවා නෙමෙයි. පළවෙනි ධානය ඇති කරගන්න මේ විදිහට අමාරුවෙන් කටු කාගෙන ඇවිල්ලා තමයි එයාට පුරුදු කරමු. පළවෙනි ධානයක සමාධිය කරලා ඒ විදිහට යන්න තියෙනවා. එහෙමයි. එතකොට ඔන්න පසුතැවීම. උද්දච්ච නීවරණය. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච ඊට විචිකිච්ඡ සැකය. සැකය කියලා කියන්නේ මේ අර ධර්මයේ තුල තිබෙන සැකේ තමයි දැන් භාවනාව වැඩෙනවද දන්නේ මොන වුණාද දන්නේ නැහැ. ඒ කියන්නේ අපි සැකේ කියපම හැමදාම අරහන් සම්මා සම්බුද්ධෝ සැකයි කියලා හිතන එකනේ. එහෙම වුණා නම් මේ ලෝකේ ගොඩාක් බෞද්ධ සැකයෙන් තොරයි ඉන්නේ. මොකද ගොඩාක් අය අරහන් සම්මා සම්බුද්ධෝ කියලා දන්නවා. දන්නේ නැහැ. එතකොට යාළුවට සැකේ නැති වෙන සැකේ ලස්සනට තියෙනවා. සෝවන් වෙන්න බෑ. ඒ කියන්නේ සැකය කියලා මෙතනදී කියන්නේ ධර්මයේ පිළිබඳව තිබෙනා වූ සැක. ඒ තමයි දැන් අපි කලින් බ්‍රහ්මජාල සූත්‍රය කියනකොට අපි සාකච්ඡා කරනකොට දෘෂ්ටි. ඒ දෘෂ්ටිය ඔස්සේ යන්නේ යා තියෙන සැක. දෘෂ්ටියකින් ඇති කරවන්නේ සැකයයි. ඊට පස්සේ මතවාද වලින් ඇති කරවන්නේ සැකයයි. වැරදි සීල ව්‍රත වලින් ඇති කරවන්නේ සැකයයි. එයා හිතන්නේ අර සැකේ නිසා තමයි එයා හිතන්නේ කරවල කාවොත් සත්තු මැරෙනවා. සැකයක් දුවන්නේ. සැකයකට උපකාර වුණේ අර සීල ව්‍රතේ දෘෂ්ටිය වෙන්න පුළුවන්. එතකොට ඒව තමයි අර මූලික එහෙම ගත්තාම අරහන් සම්මා සම්බුද්ධෝ කියන එකට සැකය කියන එක ඒකම විතරමයි කියලා ගත්තොත් එහෙනම් මොකද ඔක්කොම සෝවාන් වෙච්ච අය ඉන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට අරහන් සම්මා සම්බුද්ධෝ කියන ගුණ ටික පාඩම් කරගෙන මට රහත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ සැකනය කියලා ඉන්න පුළුවන්. නමුත් එයා ලස්සනට අර කරවල කෑල්ල අල්ලගෙන ඉන්නවා. එයා අරහන් සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණ පාඩම් කර තාමත් දේවාල ගානේ රිංගනවා. අරහන් සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණ පාඩම් කර සමහර වෙලාවට තාමත් කේන්දරේ පස්සෙන් යනවා. එහෙනම් සෝවන් වෙන්න ඉපේ. සැකේ කියන්නේ කරුණකින් විතරක් කියන එක. අරහන් සම්මා සම්බුද්ධෝ කියන ගුණයන්ට සැබෑ ලෙසම ඒ ගුණයන්ට තිබෙන සැකේ නැතිවීම තමයි විචිකිච්ඡාවෙන් තොර වෙනවා කියලා කියන්නේ. ඒ සැකයෙන් විචිකිච්ඡාවෙන් තොර වෙනවා කියන එකට අරහං සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ උජුපටිපන්නෝ කියන ಗುಣ කටපාඩම් කරගෙනම නෙමෙයි සැකයෙන් තොර වීම කියලා කියන්නේ. අර දෘෂ්ටි, ආකල්ප, මතවාද, ව්‍රත ආදී ඒ සෑම දෙයකින්ම එහි යථා ස්වභාවයන් තේරුම් අරගෙන එයින් ගැලවීමෙන් ඔහු පහදිනවා බුදුරජාණන් වහන්සේට. අන්න ඒක තමයි කියන්නේ සැබෑ ලෙස සැකයෙන් ඈතර වුණා කියලා. ඒක තමයි විචිකිච්ඡාව ගැලවුණා කියලා කියන්නේ. එහෙම නැතුව අර කටපාඩමකින් ඒකට කියන කටපාඩම කියලා. ඒකට කියන්නේ නැත්නම් මතකය. මතකය කියන්නේ විචිකිච්ඡාව නම් මේ දැන් විචිකිච්ඡාව කියන්නේ සංයෝජනයන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ. ඕරම් භාගයේ සංයෝජන ධර්මවල. එතකොට එතන තියෙන සක්කාය දිට්ඨි. ඊළඟට විචිකිච්ඡා. ඔන්න සැකේ මේ කියන එක. සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරම වැරදි සීල වෘත. මේ කියන්නේ මේක සෙල්ලම් කරුණක් නෙමෙයි. සංයෝජනවල තියෙන එකක්. ඒ වැරදි සීල වෘත මතවාද ආකල්ප දෘෂ්ටි කියන්නේ කෙලිම ඕරම්බා සංයෝජන ධර්ම. අපිට ඒක නිකන් මේ කටපාඩමකින් බුදු ගුණ 9 පාඩම් කරා, දහම් ගුණ 6 පාඩම් කරා, සංඝ ගුණ 6 පාඩම් කරා සංයෝජන නිදහස් කියන එක නෙමෙයි. දැන් අදහස තියෙන්නේ එහෙම එකනේ. සංයෝජන නිදහස් වෙන්නේ මේ නිදහස් වීම හේතු වෙන්නේ ඒ කෙරෙහි හොඳට බැස ගන්න සිත. අන්න ඒකයි සද්ධානුසාරී ශ්‍රාවකයෙක් තියෙන්නේ ඔක්칸තෝ සම්මතනිය. සම්මතනිය අනිත්‍ය දුක්ඛ අනාත්මේ නම් වූ සම්මත නියාමයේ තුල හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීම නැති වී යනවා කියන පටිච්චසමුප්පාද ධර්මයට හොඳට ඒ තුල බැසගත්තාම තමයි අන්න එයාට ධර්මය දැකීමේ හැකියාවක් තියෙන්නේ. සෝවාන් වෙලා පටිච්චසමුප්පාදය දකින්න එක නෙමෙයි. අරහත්ත්වයට පත් වෙලා පටිච්චසමුප්පාදේ නිරෝධයක් කරන එක නෙමෙයි. නිරෝධයේ හේතුවෙන් සාක්ෂාත් නොවන ඵලයට තමයි අරහත් වේ කියන්නේ. සම්මත නියාමයේ දැකීමෙන් නැතිවන්නා වූ සත්‍ය ඥාණයට තමයි කියන්නේ සෝවාන් කියන්නේ. සෝවාන් වෙලා සත්‍ය ඥාණයට පැමිණෙනව නෙමෙයි. අධිතන් ඉන්නේ සෝවාන් වෙලා සත්‍ය ඥාණයටනේ. ඔන්න ඔක තමයි තියෙන වැරදි. ඒතර ඔන්න ඔය සැක ඕවගෙන් ගැලවෙන්න ඕන. ඕවගෙන් ගැලවෙනකොට අන්න මේ විදිහට හිතක් මේ කියන විදිහට පුරුදු කරනකොට අන්න යාගේ හිත කෙමින් සමාධි මට්ටමක් කලාන්න පටන් ගන්නවා. නීවරණ යටපත් වෙනවා. ඔය අද කතා කරේ අපි නීවරණ යටපත් වීම නම් වූ සමන ඵලය ගැන. එහෙමයි.
ඉතින් පින්නතුනි අද දවසේදීත් මේ සදහම් පිළිසඳර මේ ආකාරයෙන් නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. අපි එළඹෙන දිනේදීත් මේ වෙලාවට මම වෙන බලාපොරොත්තු වෙන සමුගන්නට මත්තෙන් උතුම් පුණ්‍යානුමෝදනාවල් සිදු කරන්නට අපි කාලය වෙන් කරගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අවසරයි දැන්. රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයෙන් අපි පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දේව රජුන්, ඒ වගේම දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙව් මහරජ දරුවන් ප්‍රධාන සියලු දෙවිවරුන්ට, ඒ වගේම ආලවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවියන්ටත්, ඔබ අප හැම දිනාගේම ඉෂ්ට දේවතාවරුන්ටත්, මේ පින්බීමට අධිග්‍රහිත සිටිනා වූ සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන්ද මේ පින් අනුමෝදන්ව ආයු වර්ණ සබ බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩෙත්වා. පිනෙන් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව්පකාර ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනා නමින් මිය පරලොව ගොස් ගුරු දෙමව්පිය ඥාති වර්ගය අනන් සසර පටන් මේ මොහොත දක්වා පින් බලාපොරොත්තු වෙන් නැත්නම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලුම පින ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ආයු වර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දෙනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩිත්වා. තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින්, කිසි බාධා කරදර වලින් තොරව සුවසේ තව තවත් උතුම් ශාසනික මෙහෙවරේ දෙමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. මේ වගේම මේ සියලු පින් ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයට, අනගාരിക මෑණිවරුන්ට දනමෝදන්න මහා සංඝරත්නයේද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ආයු වර්ණ සප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දෙනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින්, සිතන පතන ආකාරයෙන් පෙනෙන නොපෙනෙන බාධා කරදර වලින් තොරව තව තවත් සුවසේ ජීවිතවලට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ සියලු පිනුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමව්පිය, ගුරුවර, නෑදෑ හිත මිතුරු ඇතුළු සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන, නන් අයරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසින් උපකාර කරන්නා වූ හැම දෙනාටත් මේ පින් සමලස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම අපේ ශානක පුතුණුවන් ඇතුළු මේ වැඩසටහන් සාර්ථක කරගන්න වෙහෙස මහන්සි හැම දෙනාමත් මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඔබ අප සියලු දෙනාමත් කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී රක්ෂාවන් වෙලෙලඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතින් හැමදේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ආයු වර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දෙනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩිත්වා. තුනුරුවන්ගේ සරණින්, දිවි රැකවරණින් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්නතනේ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසාත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. රැස් කරන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී මුතුම චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්නතුනේ අද දවසේත් අපි එපගෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. තවත් වැඩසටහන් කිහිපයක් පමණයි මේ වැඩසටහන් මාලාව නිමා වෙන්නට ඉතිරිලා තියෙන. ඉතින් එළඹෙන වැඩසටහනේදී අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් අනුශාසනාවන් ලබා ගන්නේ කුමන දිශානතියක් පිළිබඳවද, කුමන දහම් කරුණක් පිළිබඳවදයි දැන් විමසා ගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට දැන් අපි මේ සමාධිය පිළිබඳව නැත්නම් නීවරණ ධර්මයන් යටපත් කරමින් සමාධිය ඇති කරගන්න ඉතින් ඊළඟට කතා කරන්න තියෙන්නේ ධ්‍යාන පිළිබඳව.
ඉතින් එළවෙන දිනේදීත් ඒ වැඩසටහන සමග මේ වෙලාවටම හමු වෙන බලාපොරොත්තු වෙන අද දවසේදී අපි සිල් සුවඳ සදහම් පිළිසඳරෙන් සමුගෙන යනවා. සමගන්න මොහොතේ ඔබට සිහිපත් කරගන්නවා මගේ නිෂ්පාදක කණ්ඩායම මොහොමඩ් සිදින්තු. ඉතින් මේ පින්වත් මගේ කල්යාණ මිතුරන් සියලුම දෙනාවත් ආදරෙන් සිහිපත් කරගෙන එළඹෙන දිනේදීත් මේ වෙලාවටම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ත්වන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.